තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වතුනි, මේ පින්වතුන්ලා සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න. පින්වතුනි, අපි ධර්මයක් ශ්‍රවණය කරනකොට සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත හොඳට අහන්න ඕන, ශ්‍රවණය කරන්න. ධාරේත දරා ගන්න ඕන. චරාත ධම්මේ ඒ අනුව හැසිරෙන්න ඕනේ. ඒ වගේම පින්වතුනි, අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි සිතේ බොහෝම සද්ධාවෙන් යුතුවම අපි තුල තියෙන්න ඕන පින්වතුනි, මේ උතුම් සම්මාදිට්ඨියටපත් වීමේ උතුම් අදහස ඇතිවමයි අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මොකද අද දේශනාව මම තෝරගත්තේ ආදිත්ත පරියාය සූත්‍රය. ඒ වගේම සංයුත්ත නිකායේ 4 වන පොත් වහන්සේගේ. පින්වතුනි, අපිට මේ සූත්‍රයෙන් නිවන කියන තැනටම අපිට යන්න පුළුවන්. ආයතන පරියාය මේ සූත්‍රයෙන් පැහැදිලිව විස්තර සහිතව අපිට ශ්‍රවණය කරන්න හැකියාව තියෙනවා. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත් වූ යකඩ කූරකින් ඇස පිරිමදින මැනවි. ඇසින් දත යුතු රූප අනුනිමිති වශයෙන් ගැනීම සුදුසු නැත කියලා. ඒ වගේම පින්වතුනි, නිමිති අනුනිමිති වශයෙන් බැඳුනා වූ කර්ම විඥානයේ බැඳුනොත්, එසමේ කලුරිය කරොත් එක්කෝ නිරේ උපදිනවා, එහෙමත් නැත්නම් තිරිසන් යෝනියේ මේ ගති දෙකෙන් එක ගතියකට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. පින්වතුනි, ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මෙහෙමත් දේශනා කරනවා. හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත් වූ යකඩ කූරකින් ඇස ගිනිගෙන තැබේවා. ඇස අනිත්‍යයි. රූපය අනිත්‍යයි. චක්කු විඥානය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සැප වේදනාව අනිත්‍යයි. දුක් වේදනාව අනිත්‍යයි. දුක් සැප රහිත උපේක්ෂා වේදනාවද අනිත්‍යයි. පින්වතුනි, අපි මේ සූත්‍රය ලෙහලා විස්තර සහිතව ආයතන පරියාය ආයතන ටික මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට හොඳට ශ්‍රවණය කරන්න, තමන් ජීවිතයෙන් ගලප ගන්න. ජීවිතේ තමන්ගේ ජීවිතය ගැනයි මේ සූත්‍රයේ දේශනා කරන්නේ. කොහෙවත් තියෙන ධර්මයක් නෙවෙයි. තමන්ගේ ජීවිතය තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක ස්වභාවය, ලෝක ධර්මතා තමයි මේ ලෝකේ තියෙන මේ ස්වභාවය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. අපි බලමු පින්වතුනි, ඇස කියන තැන. කොහොමද මේ ඇස? අපිට නම් මෙන්න මේ ඇස් දෙකක් තියෙනවා. ඇස් පේනවා, ඇස් දෙකක් තියෙනවා. අපි කවුරුත් විද්‍යාව, යම් කිසි කෙනෙක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා නම් මෙන්න මේ ඇස බෝලේ මේමයි කියලා වෛද්‍ය විද්‍යාවෙන් ඇසේ කොටස් අණු කොටස් වශයෙන් පෙන්වනවා. මේ අපිට පේන ඇස මස් ඇහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා ගැඹුරින් මේ ඇස ගැන. මේ ඇසේ යථා ස්වභාවය අපි බලමු. ලක්ෂණ, විනිවිද භාවය නුවණින් අපි විමසා බලමු පින්වතුනි.
පින්වතුනි මේ ඇස කියන්නේ මේ බිත්තරයක් වගේ තියෙන කළු ඉංගිරියාවක් මැදින් තියෙන දේට එහා ගිය දෙයක්. ඒක මස් ඇහැ. ඒකට ආය කට්ටෙන් යන්නොත් අපිට කාය විඥාණයට දැනේ. අපි ඇස කියලා කණ්ණාඩියකට ගිහිල්ලා බැලුවොත් ඇස දිහා ඇසේ රොඩක් ගියාම කණ්ණාඩියෙන් අපි බලනවනේ ඇස දිහා. ඒක ඇස නම් ඒ පෙනෙන ඇස මොකද්ද? දැන් අපි බලනකොට ඒ පෙනෙන ඇස මොකද්ද? අන්නේ පෙනෙන ගතියට තමයි ඇස කියන්නේ. අපි බලමු මේ පෙනෙන ගතිය කොහොමද සකස් වෙන්නේ? ඇස සකස් වෙන්නේ පින්වතුනි මේ මොහොතේ. දැන් බලමු ඇසේ ස්වභාවය. දැන් අපි ඉදිරියට රූපයක් තියෙනවා. සිත තියෙනවා. අපි ඇස් දෙක වහගත්තොත් අපිට රූප දකින්න පුළුවන්ද? බැහැ. එතකොට ඇහැ නෑ එතන. හරි. ඇස තියෙනවා. සිතක් තියෙනවා. හැබැයි ඇස් ඉදිරිපිටට රූපයක් එන්නේ නෑ. එතකොට ඇස හටගන්නෙත් නෑ. ඇසක් තියෙනවා පින්වතුනි. රූපක් තියෙනවා. සිත නැත්තම් දැන් මලමිනියකට වගේ. මලමිනියකට රූප දැනගන්න පුළුවන්ද? බැහැ. ඇසත් රූපයත් හිතත් එකතු වෙච්ච තැන තමයි ඒ මොහොතේ තමයි මෙන්න මේ ඇස උපදින්නේ. එතකොට මේ ඇස උපදිනවා කියන්නේ හේතු ප්‍රත්‍යය. හේතුවක් නිසා. මෙන්න මේ ඇසත් රූපයත් ඇසේ සිතත් එහෙමත් නැත්නම් චක්කු විඥානයත් නිසා තුන් දෙනාගේ එකතුව තින්නං සංගති පස්සු මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය හටගත්ත තැන තමයි ඇස ඉපදීම. අපිට ඒක විපාක මට්ටමක්. ඒකෙන් කොහොමද සකස් වෙන විපාකය? ඔන්න ඇසේ ආරම්භය වේදනාවක් හට ගන්නවා. ඒ වගේම සංඥාවක් හට ගන්නවා. අපි රූපයක් දැක්කහම ඒ ආරම්භය ඇසත් රූපයත් සිතත් නිසා ඇසේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඔන්න සිතක ලක්ෂණයක් හටගත්තා වේදනාව. සිතක ලක්ෂණයක් මේක. සිතක ස්වභාවයක්. සංඥාවක්. ඒ වගේම රැස් කළ දුන ඒ වේදනා සංඥා දෙක සංස්කාරවලින් ඒ රූපයත් මෙන්න මේ නාම ධර්මත් නිසා දැනගත්තා. නාම රූප ප්‍රත්‍ය විඥාන. හැබැයි මේක විපාකයි. බලන්න. දැන් අපි මේ මොහොතේ තියෙන මේ පෙනෙන ස්වභාවයේද ඊළඟ මොහොතේ තියෙන මේ දැනුමද? අපි එක දිගට තප්පර ගානක් ඇස්පිල්ලක් හොඳට ඇහැ වැහෙන විදිහට ගැහුවොත් බලන්න වේගයෙන් ගහගෙන ගියොත් අපිට මේ මොහොතේ බලන්න මේ මොහොතේ ඇස්පිල්ලම තියෙන වැඩිච්ච තැනද ඊළඟ ඇස්පිල්ල මේ ඇහැ මේ රූපේද ඊළඟට. එතකොට අලුතෙන්මයි කොහොමද එහෙම වෙන්නේ? ඇයි වේදනාව ඇසට හටගන්න මේ නාම ධර්ම වල හේතුන් ප්‍රත්‍යය ඇසත් රූපයත් හිතත් නිසා මේ තුනේ එකතුවෙන් ස්පර්ශයෙන් හටගන්න වේදනාව මෙහි මොහොතේ තියෙන එකද ඊළඟ මොහොතේ. මෙහි මොහොතේ තියෙන සංඥාවද ඊළඟ මොහොතේ. මේ මොහොතේ තියලා රැස් කිරීමද ඊළඟ ඇස්පිල්ලම් ගහනකොට රැස් කරන්නේ. ඊළඟ ඇස්පිල්ලම් ගහනකොට රැස් වෙන්නේ මේ දැනුමද? අලුතෙන්ම හේතුවක්. අලුතෙන්ම ඵලයක්. හැබැයි අපිට එක දිගට තියෙන පෙනුමක් එක දිගට තියෙන ඇසක් හිතින් ගෙනල්ලා දෙනවා. මේ හේතු ධර්මතා ටික සකස් වෙලා නිරුද්ධ වෙච්ච තැනක හිත පැත්තෙන් ඒ නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධයි කියලා අපි නුවණ නැති නිසා හිතින් ගෙනල්ලා දෙනවා දුක සැප උපේක්ෂා වශයෙන් කර්ම රැස් කරනවා. මොකද මෙහෙම කර්ම රැස් කරොත් වෙන්නේ? අම්මා වෙන්න පුළුවන් හිතලත්, දරුවෙක් වෙන්න පුළුවන්, දීපල වස්තු වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්.
මෙහෙම කර්ම රැස් කරාම එක්කෝ එසමේ ඒ මොහොතේ මරණයටපත් වුණොත් ඒ වෙලාවේ පින්වතුනි එක්කෝ නිරේ එහෙමත් නැත්තම් තිරිසන් යෝනියක මේ ගති දෙකෙන් එකකට ගතියකටපත් වෙනවා. ඇයි? තණ්හාවෙන් ඇසුරු කරා. උපාදානෙන් බැඳී ගියා. ඒ මැරෙන මොහොතේ ඒ සිත තුළ යම්කිසි බැඳීමක් යම්කිසි ඇලීමක් තිබුණා නම් ඒ අනුව හේතු සකස් වෙනවා. හැබැයි මේ විපාකයේ හැටියට දන්නේ අපි කර්ම රැස් වෙනවා. මේ මොහොතේ මේ දැනගන්න ගතියත් එක්කම මේක ඇස්පිල්ලමක් ගහලා ඊළඟ ඇස්පිල්ලම වදිනවත් එක්කම අලුතෙන්ම වේදනාවක් සංඥාවක් සංස්කාර විඥාන කියන ධර්මතා ටික උපදින්නේ. ඊළඟ ඇස්පිල්ලමේ අලුතෙන්මයි. දැනගන්න ගතියත් එක්ක මේ රූපේ ඒ ඇස රූපය ඒ වගේම ඇසට චක්කු විඥානය කියන තුන් දෙනාගේ එකතුවෙන් සකස් වෙන්නේ. ඒක විපාකයි. මේ දැනගන්න ගතිය විපාකයි. මේ හිතේ ලක්ෂණ ටික විපාකයි. ඒ හේතු ධර්මතා ටික ඒ හේතු ධර්මතා ඇතිවීමෙන් ඇති වෙනවා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. හැබැයි අපි මේ නිරුද්ධ වෙන ධර්මතා ටික නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැති නිසා ඒ නිරුද්ධ වෙච්ච ධර්මතා ටිකට ඒ වේදනා සංඥා දෙකට හිතනවා. අපි හිතමු මෙහෙමයි හිතන්නේ. අපි හිතමු කවුරු හරි එකපාරක් හරි දැකලා තියෙන කෙනෙක් කියන රූපයක් ඇහැට වර්ණ සටහනක්. හැබැයි වේදනා සංඥා දෙයක් ඇති වුණා. ඒක දැනගත්තා. ඒක එතනම නිරුද්ධයි. මොකද කවුද දැකලා හුරුයි. අන්න හිතනවා. හිතලා ඒ වේදනා සංඥා දෙකට හිතනවා. ඇහැට වැටෙන්නේ ඒ සිතේ ලක්ෂණේ වේදනා සංඥා දෙක. නමුත් ඒ වේදනා සංඥා දෙකට පින්වතුනි අපි හිතනවා. ඒ හිතන දේ මොකද කරන්නේ? දැනගන්නවා ඊට පස්සේ. දැනගත්ත දේට මොකද කරන්නේ? කවුද දැනගත්ත දේට නැවත හිතනවා. නැවත හිතලා තණ්හාව උපාදාන වශයෙන් ලෝකේ සකස් කරනවා. අන්නේ මොහතක මරණයටපත් වුනොත් එක්කෝ නිරේ එහෙමත් නැතිනම් තිරිසන් යෝනියේ මේ ගති දෙකෙන් එක ගතියකට පැමිණෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්නනවා. එතකොට මේ ඇහි හටගන්න විපාක ධර්මතා ටික විපාක ධර්මතා හැටියට නොදන්න නිසා කර්ම රැස් වෙනවා. දැන් ඇහැට වැටිච්ච මේ වර්ණ සතහන දැන් ඇහැ දන්නේ නැහැ කවදාවත් රූප. දැනගන්න බෑ ඇහැට කවදාවත්. රූපයට දැනගන්න බෑ. අපි ඉදිරියට එන වර්ණ සටහනක් අම්මා වෙන්න පුළුවන්. වෙන කෙනෙක් වෙන්න පුළුවන්. රූපයට දැනගන්න බෑ ඇහැ ගැන. ඇහැට දැනගන්න බෑ රූපය ගැන. මේ ඇසත් රූපයත් සිතත් එකතු වෙච්ච තැන හටගත්තේ මොකද්ද? ස්පර්ශයක්. මේ ස්පර්ශපත්තෙන් වේදනාවක්. ඒක හේතුවකින් හටගත්තේ. කවුරුවත් කරන කොහෙටවත් යන කොහේවත් ඉඳන් එන දෙයක් නෙවෙයි. හේතුවකින් හටගත්ත ඵලයක් වේදනාව. ඔන්න ඒ වේදනාවටම දැනගත්ත සංඥාවක් ආවා. ඒ වේදනා සංඥා දෙකම හිතේ ලක්ෂණයක් තමයි රැස් කළා දුන්නා. ඒ රැස් කළා දීපු දෙක මේ රූපයත් මේ නාම ධර්මතා ටිකත් නිසා දැනගත්තා. මේ රූපයත් නාම ධර්මතා ටිකත් නිසා දැනගත්ත මේ මොහොතේ තියෙන ධර්මතා ටික ඒ දැනගත්ත ගතියත් එක්කම වැය වෙනවා. ඒ වැය වෙච්ච ධර්මතා නුවණ නැති නිසා තණ්හාවෙන් උපාදානෙන් මේ අවිද්‍යා සහගත මනසෙන් ඉන්න තියෙන ලෝකය සකස් කරලා දෙනවා. හැබැයි අපි විපාකයේ මට්ටමට හිත ගන්න පුළුවන් නම් ඇසේ ඇත්ත දකින්න පුළුවන් නම් රූපයේ ඇත්ත දකින්න පුළුවන් නම් චක්කු විඥානයේ ඇත්ත දකින්න පුළුවන් නම් මේ තුන් දෙනාගේ එකතුවෙන් හට ගන්න ස්පර්ශය කියන්නේ මෙන්න මේ ධර්මතාවයක් නේද කියලා දකින්නවා නම් මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන්නේ මේ ධර්මතා ටිකක් හේතු වලින් සකස් වෙන්නේ.
හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා නුවණට ගන්න පුළුවන් නම් අර ඒ නිරුද්ධ වෙන ධර්මතාවට නුවණ තියනවා යා. ස්කන්ධ පඤ්ඤකයේ පැත්තෙන් බැලුවොත් උදේවැය බලනවා කියලා පෙන්වන්නේ මේකට. හේතු සකස් වෙන හැටි, නිරුද්ධ වෙන හැටි නුවණ පවත්වනවා. කෙනෙක් සීලයක පිළිහිටලා මේ ධර්මතා ගැන නුවණින් විමසනවා. එතකොට මේ අර ඇසට දිත්තේ දිත්ත මත්තන් කිව්වේ දැකීම මාත්‍රයක් පමණයි. එතකොට මේ මොහොතේ අපිට පේන්නේ එක දිගට දකින්න කෙනෙක්. හැබැයි එතන හැම මොහොතෙම දැනගන්න සනේ ඊළඟ මොහොතේ වැය වෙනව නේද? මේ මොහොතේ තියෙන ඉරේ ආලෝකයේද පින්වතුනි ඊළඟ මොහොතේ තියෙන්නේ. නෑනේ අලුතෙන්මයි. ආලෝකයක් නැතුව අපිට පුළුවන් ද රූප දැනගන්න? බැහැ නේද? එතකොට ආලෝකයේ වැදිලා පරාවර්තනය වෙනවා. කොච්චර වේගයෙන් වෙනවද? දැන් ඕක පහන් දැල්ලේ උපමාවට දැම්මොත් මේ මොහොතේ තියෙන ආලෝකයේද පහන් දැල්ලේ ඊළඟ මොහොතේ තියෙන. අලුතෙන්ම තෙල් ටික පිච්චෙන්නේ නේ. අලුතෙන්ම තිරයක් පිච්චෙනවනේ. අලුතෙන්ම දැල්ලක්. මේ සනේ තියෙන දැල් ආලෝකයේදී ඊළඟ සනේ. එතකොට අලුතෙන්ම නේද හේතු ටික සකස් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධ පංචකයේ ඒ තරම් වේගවත් හේතු ධර්මතා සකස් වෙසී ඒ තන නිරෝධයට යනවා. දැනගත් ගතියත් එක්ක වැය වෙනවා. පින්වතුනි අපිට කවදාවත් ඇහැ ගාවට යන්න බෑ. අපිට වේදනාව ගාවට යන්න බෑ. සංඥාව සංස්කාර විඥාන කියන මෙන්න මේ ධර්මතා දැනගන්න ගතියත් එක්කම වැය වෙන නිසා ඒ කිසිදු තැනක නුවණක් පවත්වන්න විතරයි අපිට හැකියාව තියෙන්නේ. ඒ තන නිරෝධයක්. ඒ නිරෝධයේ නුවණ නැති නිසා අපි මොකද කරන්නේ? මේ ආයතනවල ඇත්ත දන්නේ නැති නිසා කර්ම රැස් කරනවා. පුංචි කාලේ හිටපු අම්මා අපිට එදා ඉඳන් තියෙන දේවල් අපි තියෙන ලෝකයකට ආවා. ඒ ලෝකෙ ජීවත් වෙනවා. ලෝකෙ තිබිද්දි අපි මැරෙලා යනවා. බලන්න. කොච්චර අවිද්‍යාව සහගත මනසක්ද? කොච්චර රැවටිලාද? මේ මොහොතේ නේද ඇහැ ඉපදුනේ? ඇහැ කියලා පණවන්න පුළුවන්ද? පණවන්න පිහිටා ඉන්න ඇහැට භූමියක් තියෙනවද? හැබැයි අපේ හිත විසින් ගෙනල්ලා දෙනවා මේ මවලා දෙනවා එක දිගට පෙනෙන රූපයක්. සිත නැත්තම් පුළුවන් ද රූප දැනගන්න පින්වතුනි? සිත නැත්තම් අපිට රූප දැනගන්න බෑ. මේ සිතේ ධර්මතා ටික මොනවද? මේ මොහොතේ තියෙන ධර්මතා ටිකද ඊළඟ මොහොතේ තියෙන්නේ? අලුතෙන්ම හේතුවක්, අලුතෙන්ම ඵලයක්. ඒ තරම් නිර්මල ධර්මයක් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙකුට මේ ඇස පිරිසිදු දකින්න පුළුවන් නම් එයාට මේ සසරෙන් එතර වෙන්න පුළුවන්. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මේ මොහොතේ තියෙන ධර්මතා නෙමෙයි ඊළඟ මොහොතේ ඒක නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙච්ච දේ නුවණ පවත්වනවා නම් එයා තණ්හාව ඇති වෙන්නේ නැහැ. උපාදානය යන්නේ. එයා නැවත ඒ දැක්ක දේ දැක්ක මාත්‍රයක් එයාගේ ජීවිතේ ඒ දේවල් කරගන්නවා. නමුත් නිමිති අනුනිමිති වශයෙන් එයා බැඳී යන්නේ නැහැ. ඒව නැවත සිහි කර නැවත රැස් කරගන්නේ. ඒ ධර්මතා එතනම හේතු සකස් වුණා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා එයාට නුවණ ඇති වෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත්තු උලකින් කන පිරිමදින ලැබේවා. ඔන්න පිරිමදිනු මැනවි. කනට දත යුතු සද්දයෝ අනුනිමිති වශයෙන් ගැනීම සුදුසු නැත.
නිමිති අනුනිමිති වශයෙන් බැඳුනා වූ කර්ම විඥානය බැඳුනොත් පින්වතුනි ඉස්සමෙහි මරණයටපත් වුණොත් ඒ මොහොතේ මරණයටපත් වුණොත් එක්ක නිරයේ එහෙමත් නැත්නම් තිරිසන් යෝනියේ මේ ගති දෙකෙන් එක ගතියකට පැමිණෙනවා. ඒ වගේම පින්වතුනි භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත්තු යකඩ උලකින් මේ කන පිරිමදන ලැබේවා. කන අනිත්‍යයි. ශබ්දය අනිත්‍යයි. සෝත විඥානය අනිත්‍යයි. ඒ කනේ හටගන්නා ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා සැප වේදනාව අනිත්‍යයි. දුක් වේදනාව අනිත්‍යයි. දුක් සැප රහිත උපේක්ෂා වේදනාවද අනිත්‍යයි. එතකොට පින්වත්නි අපි කන කියන්නේ මොකද්ද? අපිට මේ දෙපැත්තෙන් කන් දෙකක් තියෙනවා කෑලි ටිකක් අහු වෙනවා. මේක කැපුවොත් මේකට අපිට කන කියලා මේක කැපුවොත් අපිට කාය විඥාණයට දැනේ. කන කියන්න පින්වතුනි ඒ තැන ඒක උපදින්නේ හේතු සකස් වීමෙන්. දැන් ශබ්ද නැත්තම් කන උපදින්නේ නැහැ හිත තිබුණාට. හිතයි මේ කනයි තිබුණාට මේ ප්‍රසාදයපත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රසාදය සකස් වෙන්නේ කනේ ඒ හේතු ටික නැත්තම් ප්‍රසාද ටික සකස් වෙලා නැත්තම් ශබ්දේ තිබුණත් හිත තිබුණත්. හරි. කනත් තිබිලා ශබ්දෙත් තිබිලා හිත නැත්තම් මැරිච්ච කෙනෙකුට. ඒකේ කන කියනවා නම් මොකද? ඒකට කන කියන්නේ නැහැ ධාතු ස්වභාවයක්. දැන් මැරිච්ච කෙනෙක් මාස 2-3ක් ගියාට පස්සේ පොළොවට පස් වෙනවනේ. අවුරුද්දක් දෙකක් ගියාම. එතකොට පොළොවට පස් වුණාම එතන කන තියෙනවද? ඒතර පස් ටිකටනේ අපි කන කියන්නේ. එතකොට ඒතර ධාතු ස්වභාවය. කන කියන්නේ විපාක මට්ටමේ ධර්මතාවය. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන ටික සකස් වෙලා තියෙන්නේ පෙර කර්ම නිසා. පෙර අවිද්‍යා කර්ම තණ්හා නිසා මේ හේතු ටික සකස් වුණා. මේ හේතුවක ඵලයක්. මේ ආයතන ටික කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නමුත් මෙතන කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. හේතු වලින් සකස් වෙච්ච ධර්මතා ටික. එතකොට මැරිච්ච කෙනාට හිත නැත්තම් දැනගන්න පුළුවන්ද? එතකොට මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි කන ඉපදෙන්නේ. ස්පර්ශපත්යෙන් ඔන්න වේදනාව සංඥාව හටගත්තා. සංස්කාර විඥාන ඔන්න ධර්මතා ටික හටගත්තා. අපි බලමු කන ගැන පොඩ්ඩක් තව. දැන් අපි හිතමු දැන් මම මේ කතා කරනවනේ මේ පින්වතුන්ලට මේ ධර්මයේ දේශනා කරනවා. දැන් බලමු මේ ධර්මයේ දේශනා කරන මොහොත ජීවිතයෙන් ගලපලා කන ගැන අපි උදාහරණ ගමු. පින්වතුනි දැන් මේ පින්වතුන්ලට ඔන්න මම කතා කරන දේ කන තියෙන නිසා ඇහෙනවා. ඔන්න හිතක් තිබුණා නේද? ශබ්දෙත් ආවා හරි තුන. කන නැති වුණොත් මෙතන ඇහෙනවද? ශබ්ද නැති වුණොත් මේක ඕෆ් කරලා දැම්මොත්. හිත නැති වුණොත් හැබැයි වෙන අරමුණක තියෙනවා. වෙන දෙයක් හිතනවා මේ ශබ්ද දැනගන්න පුළුවන්ද? මේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා ස්පර්ශපත්යෙන් තමයි මේ හේතු ටික සකස් වෙන්නේ. එතකොට ශබ්දය කියන එක මේ කන ඉපදෙන්නේ මේ මොහොතට. මේ වර්තමාන මොහොතේ. එතකොට මේ තුන් දෙනාගේ එකතුව මත එතකොට හේතුවක්. ඔන්න මේ තුන් දෙනා එකතු වුණා මේ හේතුව සකස් වෙච්ච තැන තින්නම් සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා. ඔන්න හට ගන්නවා කනේ වේදනාවක්. අන්න හේතුවක ඵලයක්. දැන් අපි හිතමු මේ පින්වතුන්ලා මෙහෙම ඉන්නකොට ඔහොම ඉන්නකොට කවුරු හරි එළියේ ඉඳන් කතා කරනවා. අම්මේ කියලා හරි අයියේ කියලා හරි අක්කේ කියලා හරි දරුවෝ කියලා හරි කතා කරනවා. ඔන්න කන තිබුණා. ඔන්න
සද්දේ තිබුණා ඔන්න හිත සකස් වුණා තුනේ එකතු ස්පර්ශ වුණා හරිනේ. දැන් මේ වෙච්ච ඒ වේදනා සංඥා සංස්කාර ඒ දැන ගැනීමද දැන් අම්මේ කිව්වනම් එතන හොඳට බලන්න මේ මොහොතේ තියෙන දැන ගැනීමද ඊළඟ මොහොතේ කවුරු හරි කතා කරනවා නම් හිතන්න. ඒක නිරුද්ධයි නේද? අම්මේ කියලා එකපාරක් කතා කරා. දෙපාරක් කතා කරා. නැත්තම් කවුද ගෙදර කියලා කතා කරා. එකපාරක් දෙපාරක්. එහෙම නැත්නම් තට්ටු කරා දොරට එකපාරක්. බෙල් එක නැත්තම් ගැහුවා. එකපාරක් ගැහුවා. දෙපාරක් ගැහුවා. තුන් පාරක් ගැහුවා. හරි. දැන් මේ මොහොතේ තියෙන්නේ ඒ දැන ගැනීමද ඊළඟ මොහොතට. ඒ ටික නිරුද්ධයි නේද? එළියෙන් කෙනෙක් කතා කරනවා නම් ඔයාලා මොකද කරන්නේ? අර හේතු ධර්මතා ටික නිරුද්ධයි. ඔන්න කන ඉපදුනා. කන ඉපදුනේ කොහොමද? නිකන් නෙමෙයි ශබ්දේ සකස් වුණා. සද්දයත් කනත් හිතත් නිසා තුන්දෙනාගේ එකතුව නිසා ඔන්න ස්පර්ශපත්යෙන් ඔන්න වේදනාවක් හටගත්ත කනේ සංඥාව සංස්කාර විඥාන. මේ හිතක තියෙන ලක්ෂණ ටිකක් මේ හිතේ ස්වභාවයක්. මේ ටික සකස් වුණා. එතරම් නිරුද්ධයි. ඒ දැනගන්න ඒ ශබ්දේ ඒ කතා කරන මේ අකුරක් නෑර මේ ඇහෙන ධර්මතා ටිකේ ඒ තන නිරුද්ධයි. එළියෙන් කතා කරපු කෙනාටත් එහෙමමයි. ඒ නිරුද්ධ වෙච්ච ධර්මතා ටිකට මොකද කරන්නේ? ඒ වේදනා සංඥා දෙකට හිතන කවුද කතා කරේ? ඒ වේදනා සංඥා දෙක මුලින් දැනගන්නවා. දැනගෙන ඒ දෙකට හිතනවා. හිතන දේ මොකද වෙන්නේ? නැවත දැනගන්නවා. කවුද කතා කරේ? හුරු කටහඬක් අල්ලපු ගෙදර අයියද? අපි එහෙම වෙන්නේ නැත්. බලන්න සාමාන්‍යයෙන් අපි එහෙම බලමුකෝ. වෙන්නේ නැති. පුතේ ගිහින් බලන්න අර මේ අල්ලපු ගෙදර අයියද වගේ. ඒ වේදනා නිරුද්ධ වෙලා නේද ඒ කතා කරපු ධර්මතාවට. ඒ බෙල් එක ගැහුවනම් කවුද දන්නේ බෙල් එක ගැහුවේ? පුතේ ගිහින් බලන්න. එතකොට බෙල් එක කියලා ඒ කන ඉපදුනේ ශබ්දයක් කනත් හිතත් මේ තුනේ එකතුව මත ඉපදිච්ච මේ ධර්මතා ටික ඒ හටගත්ත වේදනාව ඒ සංඥාව සංස්කාර ඒ තැනම නිරුද්ධ වුණා නේද? ඒ කවුද කියලා බලන්න කියනකොට ඒ ඔක්කොම ධර්මතා ටික නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙච්ච දෙයට හිතනවා හිතන දේ දැනගන්නවයි වේදනා සංඥා දෙකට හිතන්නේ. ඒ වේදනා සංඥා දෙකට හිතනවා හිතන දේ දැනගන්නවා දැනගත්ත දෙයට හිතලා අනේ පුතේ බලන්න කවුද ඉන්නේ කියලා. බලන්න කොච්චර වේගවත් මේ සිත ගමන් කරනවද කියලා. මේ හේතු සකස් වෙනවද කියලා. එතකොට ඒ ශබ්දයේ ලස්සන සින්දුවක් කියමු අපි. ලස්සන සින්දුවක් අදාක සැප සහගතයි කියලා. සින්දුව. හැබැයි ඇසීම මාත්‍රයක් විතරයි නේද? ඒක නුවණ නෑ නේද? ඒකේ හිතින් ගෙනල්ලා දෙනවා ලස්සන සින්දුවක් කියලා. අන්න සින්දුවකුත් හදලා දෙන හිත පැත්තෙන් අවිද්‍යාව. ඒ හේතු ධර්මතා ටික ඒ ශබ්දය ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ දැනගත්ත ටික දැනගත්ත ගතියත් එක්කම වැය වුණා. හැබැයි හිතේ පුරුදු කරපු සින්දුවක් වෙන්න පුළුවන් අලුතෙන් හදපු එකක් වෙන්න පුළුවන් ආශ්‍රව සහිත ගත්ත එකක් වෙන්න පුළුවන්. අන්න ඒ ශබ්දේ අරඹය සැප. එහෙම නැත්තම් දුක. එහෙම නැත්තම් උපේක්ෂා වශයෙන් බැඳී යනවා නිමිති අනුනිමිති වශයෙන්. එහෙම බැඳී ගියොත් මොකද වෙන්නේ? එක්ක නිරේ. එහෙම නැත්තම් තිරිසං යෝනියේ මේ ගති දෙකෙන් එක ගතියකට පැමිණෙන්න පුළුවන්. පිංගතුනේ දැන් මේ කන ඉපදුනේ මේ මොහොතේ නම් ඒ ධර්මතා ටික ඒ තැනම නිරුද්ධයි විපාකයි. ඒ නිරුද්ධ වෙච්ච ධර්මතා ටිකට කවුද පුතේ එළියෙන් කතා කරේ කියලා බලන්න කියනකොට අපේ හිතේ නිරුද්ධ වෙච්ච ධර්මතා ටික නැවත ඒ වේදනා සංඥා දෙක උපද්දවලා අපි කතා කරලා කියනවා එළිය කෙනා කවුද කියලා බලන්න. බෙල් එක ගැහුවේ කවුද කියලා බලන්න. හැබැයි කෙනෙකුට මේ ධර්මතා ටික කන ඉපදිච්ච එක මේ ආයතන ඉපදිච්ච තැනම මේ ධර්මතා ටික නුවණින් දකිනවා නම් එයාට කෙලෙස් හිටින්නේ ආශ්‍රව හිටින්නේ තණ්හාව රැඳෙන්නේ තණ්හාව පතිත වෙන්න තැනක් නැහැ තණ්හාව පිහිටන්න භූමියක් නැහැ. ඇයි? මේ රූපයෙන් තොරව තමන් ඉන්නවනේ. වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයෙන් තොරව, විඥාණයෙන් තොරව මේ ධර්මතා ටික ඒ තැනම නිරුද්ධ වුණා නම් ඒ ධර්මතා එකකටවත් පවතින තැනක් නැත්තම්
පවතින භූමියක් නැත්තම්, පවතින ස්ථානයක් නැත්තම්, රැඳෙන්න විදිහක් නැත්තම් තමන් කියන තැන කොතනද? ඒ දැනගන්න ගතියත් එක්ම වැය වෙච්ච ධර්මතා ටික හිතින් ගෙනල්ලා දෙනවා, සැප දුක උපේක්ෂා වශයෙන් ලෝකේ සකස් කරනවා. අන්න එතනට වැටෙන කෙනා මොකද වෙන්නේ? සසරට වැටෙනවා. එතකොට මේ කන ගැන අපි මේ විදිහට කතා කළා. ඊළඟට බලමු අපි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත්තු නියනකින් නාසය ගලවා දමනු මැනවි. නාසයට දත යුතු ගන්ධයන් අනුනිමිති වශයෙන් ගැනීම සුදුසු නැත. ඇයි එහෙම කියන්නේ? නාසය ගලවා දැම්මොත් කමක් නෑ, අනුනිමිති වශයෙන් ගන්න එපා නාසයට එන ගන්ධයන්. ඇයි? අපිට නාසය එහෙම ගැලවුවොත් මොකද වෙන්නේ? එක්ක මරණාසන්න දුකක්, එක්ක මරණයටපත් වෙන්න පුළුවන් ඒ හේතුවේ. මේ ආත්මෙ විතරයි. හැබැයි නිමිති අනුනිමිති වශයෙන් බැඳුනා වූ කර්ම විඥාණය බැඳුනොත්, ඒකට සැප වශයෙන් හෝ දුක වශයෙන් හෝ ආශ්‍රව සහිත තණ්හා උපාදාන බැඳුනොත් මොකද වෙන්නේ? එක්ක නිරයේ එක්ක තිරිසන් යෝනියේ මේ ගති දෙකෙන් එකකට ගතියකට පැමිණෙනවා. ඒක නිසා පින්වතුනි, ඇයි මේ ඇත්ත නුවණින් විමසනවා. එතකොට අපි මේ තණ්හාව නැති කරන්න කිව්වට, මේ මට එපා මට ඕන නෑ කිව්වට තණ්හාව නැති වෙන්නේ නෑ. මේ ඇත්ත පෙන්නනවා. මෙතන කෙනෙක් ඉන්නවද? මෙතන පුද්ගලයෙක් ඉන්නවද? මෙතන මේ හිතේ තියෙන ලක්ෂණ ටික පෙන්නනවා නුවණින්. ඒ කෙනාට මේ ධර්මතා ටික පෙන්නනකොට එයාට තණ්හාව රැඳෙන්න භූමියක් සකස් වෙන්නේ. ඇයි? ස්කන්ධ පංචකයට භූමියක් නැත්තම්, ඇහැට, කනට, නාසයට මේ ආයතනවල ඒ තැනම හේතු ධර්මතා සකස් වෙච්ච තැනම නිරුද්ධ වෙනවා නම්, ඒ හේතු ධර්මතා නැති වෙනකොට නැති වෙනවා නම්, ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නම්, පවතින පිහිටන්න භූමියක් නැතිනම් තමන් කියන්නේ කොතනද? තණ්හා කරන්න තමන් ඉන්න එපයි. අන්න නුවණ, එයා මේ ඇත්ත නුවණට පෙන්නනවා. අන්නේ කෙනාට මෙයා තණ්හා කරන්නේ. එහෙම වුණොත් මොකද? කර්ම විඥානය ගිහිල්ලා බැඳෙන්නේ නැහැ. මේ මොහොතේ යම් කිසි ගන්ධයක් අරඹයා කැමැත්තක් කළා, උපාදානයක් වෙලා මරණයටපත් වුණොත්, එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් යෝනියේ මේ ගති දෙකෙන් එක ගතියකට පැමිණෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා මේ හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත රත්තු නියනකින් නාසය කපනු ලැබේවා. මේ නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාණය අනිත්‍යයි, ගාන සම්පස්සේ නාසයේ උපන්න ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සැප වේදනාව අනිත්‍යයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දුක් වේදනාව අනිත්‍යයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ උපේක්ෂා වේදනාව අනිත්‍යයි. මෙන්න මේ දුක, සැප, උපේක්ෂා කියන වේදනා මේ තුන අනිත්‍යයි කියලා දකිනවා. ඒ වගේම මේ හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත්තු දැලිපිහියකින් දිව කපන ලැබේවා. දිව කපනු මැනවි. දිවට දත යුතු රසයන් අනුනිමිති වශයෙන් ගැනීම සුදුසු නැත. දිව කැපුවොත් මොකද වෙන්නේ? අපිට එක්කෝ මරණයටපත් වෙන්න පුළුවන්,
එහෙම නැත්නම් මරණාසන්න දුකකට පත් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි අපි මේ එන රසයන් පිළිබඳව නිමිති අනුනිමිති වශයෙන් බැඳුනොත් කර්ම විඥානය සකස් වුනොත් ඒ මොහොතේ මැරෙන මොහොතකට ඒ මොහොතේ කර්ම විඥානය සකස් වුනොත් ඒ අනුව නිරේ හෝ තිරිසං යෝනියේ ගති දෙකෙන් එක ගතියකට පැමිණෙනවා. නිරේ ඉපදුනාම දිව කපලා මරණයට පත් වුනොත් මේ ආත්මේ පමණයි. නිරේ ඉපදුනොත් ඒක කමක් නෑ කියන්නේ ඒකයි. නිරේ ඉපදුනොත් කොච්චර දුකක්ද? මේ සත්වයාගේ දුක මෙපමණයි කියලා කෙලවරක් දක්වන්න බැරි තරම් දුකකටපත් වෙනවා. තිරිසන් සත්තු බලන්න යෝනියක ඉපදුනොත් සතෙකුට සතෙක් අද කාලේ ආහාරයකටපත් වෙලා නිතරම බයෙන් ජීවත් වෙන්නේ. කොච්චර දුකකටපත් වෙනවද කියලා බලන්න. තිරිසන් ලෝකේ අපිට අද ඇහැට දකින්න පුළුවන්. මේ දිවේ ඇත්ත ස්වභාවය අපි බලන්න ඕනේ. මේ දිව කියන එක මේ මොහොතේ ඉපදින්නේ. රසය නැත්තම් දිව උපදින්නේ නැහැ. සිත නැත්තම් දිව උපදින්නේ නැහැ. හරි රසයක් තියෙනවා දිවක් තියෙනවා. ඒ කෙනාට හිත නැත්තම් අපි සාමාන්‍යයෙන් මෙහෙම හිතමු. ඔන්න දැන් බත් කනවා. කනකොට කේන්තියක් ඇවිල්ලා දැන්. ඔන්න කනවා රසයක් ඔයගලන්ට තේරෙනවද කේන්තියත් එක්ක? ඇයි? සිත එතනට ඒ අනුව ක්‍රියා කළා නැහැ. ඒ අනුව දැනගැනීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට ඒ සිත දිවත් රසයත් සිතත් තුන්දෙනාගේ එකතුව මත ස්පර්ශය වේදනා සංඥා සංස්කාර හට ගන්න. හැබැයි ඒ අනුව මානසිකාරයක් නොකරොත් ඒ අනුව විඥානයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මනසට නම් මේ මොහොතේ ඒ ආහාර ගන්න වෙලාවේ මනසත් අරමුණුත් මානසිකාරය සිද්ධ වෙච්ච නිසා ඒ අනුව ඒ දුක හෝ සැප හෝ උපේක්ෂා ඒ අනුව හේතු සකස් වෙලා ඒ අනුව යා උප්පත්තිය තිරිසං යෝනියක හෝ නිරේ උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම බලන්නකො දිව කියන තැන මැරිච්ච කෙනෙකුට රස තේරෙනවද? හිත නැහැනේ. හිත ඕනේ. මේ හිත නැත්තම් මේ කිසි දෙයක් කරන්න බෑ. හිත නාම ධර්මති කියන්නේ. එතකොට නාම වලට මේ ආයතන ටික හේතු වෙලා තමයි නාම ධර්මතා ටික සකස් වෙලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සකස් වෙන්නේ. එතකොට පින්වතුනි බලන්න මේ දිව සකස් වෙන හැටි එක බත් කටක් කාපු රසයද ඊළඟ රසය අලුතෙන්ම හේතු ටික දිවත් රසයත් සිතත් එකතු වුණා තුන්දෙනා තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා තුන්දෙනාගේ එකතුවේ නිසා නේද මේ දිවේ රසය වේදනාව කියලා දැනගත්තේ. මේ මොහොතේ දැනගත්ත රසයද ඊළඟ මොහොතේ අපිට පේන බත් කට කනකොට එක දිගට තියෙන රසයක්. ඒ හිතින් ගෙනල්ලා දෙන එක. දැන් මේ බත් කටේ රසයේද ඊළඟ බත් කටේ. අලුතෙන්ම හේතු ටික සකස් වෙනවා අලුතෙන්ම ඵලයක්. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම්කිසි ධර්මතා ටිකක් සකස් වෙනවද වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන ධර්මතා ටිකක් සකස් වෙනවද ඊළඟ මොහොතේ ඒකද තියෙන්නේ. අලුතෙන්ම හේතු ටිකක්. අලුතෙන්ම ඵලයක්. එතකොට දිව කියන එක මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ උපදින්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා හාත්පස ඇවිලගත් ගිනිදැල් සහිත දිලිසෙන රත් වූ සැතකින් මේ කාය ඉන්ද්‍රිය කපනු ලැබේවා. කපනු මැනවි.
කයට දැනෙන්නා වූ පහස අනුනිමිති වශයෙන් ගැනීම සුදුසු නැත. ඇයි? මේක සැතකින් කැපුවොත් මේ කාය ඉන්ද්‍රිය එක්කෝ මරණාසන්න දුකක් වෙයි. එහෙම නැත්නම් මරණයටපත් වෙයි. එහෙමනේ මේ ආත්මෙ විතරයි. හැබැයි නිමිති අනුනිමිති වශයෙන් බැඳුනා වූ කර්ම විඥාණය බැඳුනොත් මොකද්ද? නිමිති අනුනිමිති වශයෙන් බැඳුනා වූ කර්ම විඥාණය බැඳුනොත් එසමෙහි කලුරිය කරොත් මේ ගති දෙකින් මිහි ගතියකට එන. නිරේ ඉපදුනොත් කොච්චර දුකක්ද? මේ අර සැතකින් කපලා මේ ආත්මේ මරණයටපත් වෙනවා. කල්ප කීයක් ඒ වගේ දුක් විඳින්නද? සමහරක් විට. නිරේ ඉපදුනොත් ප්‍රමාණයක් දක්වන්න බෑ. එතනින් ගෙන අර කන කැස් බෑව වියසුදුරෙන් ආස බල්ල උපමාව මේ පින්වතුන්ලා දන්නවා ඇති. ඉතින් බලන්නකො ඒ උපමාව ඒ සුගති භූමියට එන්න තියෙන උපමාව පුංචි දෙයක්ද කියලා හිතා ගන්නවත් බෑ. එතකොට අපි කය කියන තැන මොකද්ද? අපි හිතන්නේ මේ අඩි 5ක් කයක් තියෙන ලොකු කය කියලා මේ හිතින් ගෙනල්ලා දෙන්නේ. කය කියලා මේ මොහොතට ඉපදින්නේ. කොහොමද ඉපදෙන්නේ? කයත් පහසත් සිතත් නිසා පොට්ටබ්බේ ගැටීම නිසා ඒ තුන් දෙනාගේ එකතුව මත ස්පර්ශයපත් වෙනවා. අපි හිතමු කකුලක වේදනාවක් කකුලක්ම ගෙනවිත් දෙන්නේ මොකද? හිතින් ගෙනවිත් දෙන්නේ. චූටි කට්ටක් කැඩෙන මයි කකුල වේදනයි. ඒ හිතින් ගෙනවිත් දෙන්නේ. ඒ ස්පර්ශ වෙන ස්පර්ශයේ යම් ප්‍රත්‍යයෙන්ද සකස් වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඒ ධර්මතා ටික සකස් වෙනවා. ඒ ධර්මතා ටික එතනම ඒ තැනම නිරුද්ධයි. ඒ වේදනාව, ඒ සංඥාව, ඒ සංස්කාරය රැස් කළා දීපු ගතිය, ඒ දැන ගැනීමද ඊළඟ වේදනාව එක දිගට තියෙන වේදනාවක්ද? මේ මොහොතේ දැනගන්න එකද ඊළඟ මොහොතේ දැනගන්න? දැනගන්නවා කියන්නේ හිතක ලක්ෂණයක් නේද? හිත නේද? ඒ වේදනාව ඊළඟ, ඒ සංඥාවද, ඒ වේදනා සංඥා දෙක රැස් කළා දෙන ගතියද ඊළඟ මොහොතේ. ඒක විපාකයි නේද? හේතු වලින් නේද සකස් වුනේ? හේතු නැති වෙනකොට නැති වෙනව නේද? හැබැයි විපාකයක් හැටියට දන්නේ නැතුව මොකද? එක දිගට තියෙන ඔළුව කැක්කුවා. එක දිගට තියෙන කකුල වේදනාවක්. එහෙම නේද? හැබැයි මෙතනට නුවණ ගන්න පුළුවන් වුණොත් එයා රූපයට තණ්හා කරයිද? එයා බැඳී යයිද? ඇයි? කය උපදින්නේ මේ මොහොතේ. පොට්ටබ්බයත් එක්කමයි. මේ සිතත් එක්කමයි. මේ පහස සකස් වෙන්නේ. යම් කිසි පහසක් සකස් වුණා නම් මේ මොහොතේ තියෙන ධර්මතාව ටික නෙමෙයි ඊළඟ මොහොතේ. සැප වේදනාවත් අනිත්‍යයි. දුක් වේදනාවත් අනිත්‍යයි. දුක් සැප රහිත උපේක්ෂා වේදනාවත් අනිත්‍යයි. අපි හොඳ පහසු පිටනේ බණ අහනකොට කොහේ හරි ගියාම ඉඳගන්නේ. කයට නේද? කයත් පහසත් මේ හිතත් නිසා මේ තුනේ එකතු ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ කයට පොට්ටබ්බේ වුණාම ගැටෙන තැනත් එක්ක අපි හොඳ පහසක් එක්ක සැපයක් එක්ක විඳින්න ස්පර්ශය හොඳ ස්පර්ශයක් විඳින්න හදන්නේ. හැබැයි මේ මොහොතේ තියෙන ස්පර්ශය නෙමෙයි ඊළඟ මොහොතේ. ඉඳගෙන ටිකක් කල යනකොට ඔන්න අමාරුයි. ඇයි ඒක අර අපි සැපයි කියලා ගත්තට අනිත්‍යයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ දුකත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි, උපේක්ෂාත් අනිත්‍යයි. මේක වෙනස් වෙනවා. ටිකක් වෙල ඉන්නකොට අමාරුයි. හිටගත්තොත් දුක පටන් ගත්තා. ටිකක් වෙල ඉන්නකොට අමාරු වෙනවා. හැබැයි අපි මේ කයට දැනෙන ධර්මතා යම් කිසි ධර්මතා ටිකකින් කය සකස් වුණාද මේ මොහොතේ සකස් වෙන්නේ. හිත නැත්තම් කය සකස් වෙන්නේ නැහැ. දැන් මැරිච්ච කෙනෙක්ගේ කයක් කියලා පෙන්වන්න බෑ. ධාතු ස්වභාවයක්. ඒ රූපේ ධාතු ස්වභාවයක්. ඒ ධාතු වලට ඒ ධාතු එකතු වෙනවා. ඒක ස්ත්‍රියෙක් පුරුෂයෙක් එහෙම පනවන්න බෑ. හැබැයි ඒ හේතු සකස් වුණා. ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය වගේ හේතු සකස් වෙලා
ඒ ධාතු ස්වභාවය ඒ ආකාරයට සකස්. හැබැයි මරණයට පස්සේ ධාතු ස්වභාවය. ඒවා ඒ ධාතුන්ට එකතු වෙනවා. මාසයක් දෙකක් කනත්තක දාලා තිබුණොත් ඒ වැగిරෙන ඒවා වැగిරෙන ඒවට එකතු වෙනවා. පස් වලට ඝන දේවල් පස් වලට එකතු වෙනවා. ඒ වගේම උෂ්ණ සිසිල ಜಾති ඒවට එකතු වෙනවා. හමායන දේවල් හමායන ඒවට එකතු වෙනවා. එතකොට මේ හේතු ටිකකින් හටගත්ත දෙයක අපි මොකද කරන්නේ? හේතු ධර්මතා ඒ තන නිරුද්ධ වෙනවා. සැප හොයනවා ලෝකේ මේ කයට සැප දුක උපේක්ෂා හොයනවා. හැබැයි මේ තණ්හාවෙන් මේ ඇත්ත නුවණින් විමසන කෙනාට ඒ මොහොතේ දැනගන්න ගතියත් එක්ක මේ පහස මේ පහස එහෙම නැත්නම් මේ සැප මේ දුක මේවා වෙනස් වෙනවා කියලා නුවණ ගන්න පුළුවන්. යද නිත්තං තං දුක්ඛ මේ ලෝකේ තියෙන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙන එක පින්වතුනි වෙනස් වෙනවාම ඒක නිට්ටය කරන්න බෑ. අපි මොකද? නිට්ටය සංඥාවෙන් ගන්නවා. මම මගේ ආත්මය කියලා මේ රූපේ. එහෙම ගත්ත කෙනා ඒ අරමය ඒ සිතුවිල්ල මත මරණයටපත් වුණොත් එක්ක නිරේ එහෙම නැත්නම් තිරිසන් යෝනී මේ ගති දෙකෙන් එක් ගතියකට පැමිණෙනවා. මම දේශනා කරනවා නෙමෙයි මේ ආදිත්ත පරියාය සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ දේශනා කරන්නේ. පින්තුනි භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්නනවා නින්දට බැසගෙන තිබේවා මැනවි. නින්දට බැස ගැනීම වඳභාවයයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. නින්දට බැස ගැනීම මුලාභාවයයි කියලා දේශනා කරනවා. යම් කිසි විතර්කයක් තුල සංඝයා බිදෙව්වොත් ඒ කෙනා ඒක හොඳ නැති දෙයක්. එහෙම නැත්නම් ඒ දෙයට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සුදුසු නෑ කියලා. මොකද ඒ තරම් අකුසලයක් එතන වෙන්න පුළුවන්. පින්තුනි මේ සිත ගැන බලනකොට අපි මේ සිත ගැන කතා කරනකොට මට මතක් වුණා මේ මා හත්ති පදෝපම සූත්‍රය. මේක හරි ලස්සනට පෙන්නනවා. මේ හත්ති පදෝපම සූත්‍රය. මනසත් අරමුණුත් මානසිකාරයක් නිසා. මොකද්ද? මනස. දැන් මෙතන පෙන්නනවා මෙන්න මෙතන මෙහෙමත් පෙන්නනවා සිත අනිත්‍යයි, සිතුවිලි අනිත්‍යයි. ඒ වගේම මනෝ විඥානය අනිත්‍යයි, මනෝ සම්පස්සේ අනිත්‍යයි, මනෝ සම්පස්සේ නිසා හටගන්නා සැප වේදනාව අනිත්‍යයි, දුක් වේදනාව අනිත්‍යයි, දුක් සැප රහිත උපේක්ෂා වේදනාවද අනිත්‍යයි කියලා. එතකොට මේ අර මං කියපු හත්ති පදෝපම සූත්‍රයේ පෙන්නනවා සිත බිඳිලා නැත්තම්, ඒ කියන්නේ මරණයටපත් වෙලා නැත්තම් අරමුණු තියෙනවා නම් සිත ඉදිරියට අරමුණු තියෙනවා නම් ඒ වගේම ඒ අනුව මානසිකාරයක් කෙරෙන්නේ නැතිනම් ඒ අනුව විඥානයන්ගේ පහළවීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ සූත්‍රයේ පෙන්නනවා. ඒ වගේම ඔන්න සිත තියෙනවා අරමුණු වෙන්නේ මානසිකාරය කරන්නේ. ඒ අනුව විඥානයන්ගේ පහළවීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මනසත් අරමුණු මානසිකාරය කළොත් ඒ අනුව යම් රූපයක් වේද. දැන් අපි හිතට සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ලේ රූපස්කන්ධයක් සිතේ චිත්තද රූපයක්ම වෙනවා නේද? දරුවා මතක් කරන්න. මනසත් අරමුණුත් මානසිකාර. සහෝදරයෙක් මතක් කරන්න. ගුරුවරයා මතක් කරන්න. මනසත් අරමුණුත් මානස තුන් දෙනා එකතු වෙන්නේ නේද? හටගත්ත මොකක්ද? චිත්තද රූපයක් උපන්නේ නැද්ද? සිතින් රූපයක්. එතන මොකද්ද තව සකස් වෙන්නේ? ඒ රූපේ මොකක්ද යන්නේ? ඒ රූපයට බැඳී ගියොත් තණ්හා ගියොත් ඒ මොහොතේ එසමේ මරණයටපත් වුනොත් එක්කෝ තණ්හාවෙන් මරණයටපත් වුනොත්
එක්කෝ අපි නිරයේ එහෙමත් නැත්තම් තිරිසන් යෝනියේ මේ ගති දෙකකින් ඒක ගතියකට පැමිණෙනවා. හැබැයි ඔන්න බලන්න මේ සූත්‍රයේ පෙන්නනවා මනසත් අරමුණු මානසිකාරයක් නිසා යම් කිසි රූපයක් උපදීද. උපදිනවනේ දැන් හිතන්නකො බලන්න ගුරුවරයා ගැන හැමෝටම පුළුවන් ගුරුවරයෙක් ඉන්නවනේ. හිතුවා අන්න හිතෙන් රූපයක්. ඒකට ඇලුම් කරා. තණ්හා කරා. උපාදාන කරා. තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. සහෝදරයෙක් වෙන්න පුළුවන්. වස්තුවක් දීපලක් වෙන්න පුළුවන්. ඔන්න හිතින් උපැද්දුවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා යම් කිසි රූපයක් වේද මනසත් අරමුණුත් මානසිකාරයත් නිසා යම් රූපයක් වේද ඒක රූප උපාදානස්කන්ධයට යනවා. ඇයි? බැඳී යන උපාදානස්කන්ධය. නැවත ලෝකේ හේතු සකස් වෙනවා. තණ්හා උපාදාන නිසා හේතු සකස් වෙනවා. යම් වේදනාවක් වේද එතන නැද්ද ඒ සිතීම තුල මනසත් අරමුණුත් මානසිකාරය තුල නැද්ද වේදනාවක්. යම් වේදනාවක් වේද වේදනාස්කන්ධයට යනවා. මේ මනසත් අරමුණුත් මානසිකාරය තුල තියෙනව නේද සංඥාවක්. යම් සංඥාවක්ද සංඥා උපාදානස්කන්ධයට යනවා. යම් රැස් කරලා දීපු ගති ටිකක් වේද සංස්කාර උපාදානස්කන්ධයට යනවා. යම් දැන ගැනීමක් වේද විඥාන උපාදානස්කන්ධයට යනවා. මෙන්න මේ විදිහට තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හත්ති පදෝපම සූත්‍රයේ පෙන්නනවා මේ ස්කන්ධයන්ගේ පහළවීම. හරිනේ. දැන් මේ විදිහට කැමැති තණ්හා වුණොත් රූපයකට ඒ අනුව තණ්හාවට අනුව විපාකයේ සකස් වෙනවා. නිරේ වෙන්න පුළුවන්, තිරිසන් යෝනියක වෙන්න පුළුවන්. ඒ වේදනාව අපි තණ්හා කර තැන මේ හිතේ තිබිච්ච ලක්ෂණේ මත ඔන්න සිතේ රූපයක් උපන්නා. ඔන්න වේදනාවක් එතන සිතග තියෙන ලක්ෂණේ උපන්නා. ඔන්න සංඥාව උපන්නා. ඔන්න සංස්කාරයේ විඥානය සකස් වුණා. මෙන්න හේතු ධර්මතා ටික. මේකට තණ්හා කරනව ඇත්ත දන්නේ. මෙතන වෙන්නේ හේතු ධර්මතා ටික. නමුත් තණ්හාවෙන් යම් කිසි රූපයක් වේද? තණ්හාවෙන් යම් කිසි වේදනාවක් සකස් වුණාද? තණ්හා උපාදාන සහිතව යම් සංස්කාරයක් සකස් වුණාද? යම් විඥානයක් සකස් වුණාද? ඒ අනුව ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. ඒක නිරේ තිරිසන් ලෝකේ പ്രേත අසුර වෙන්න පුළුවන්. මේ සූත්‍රයේ පෙන්නන්නේ එක්ක නිරේ එහෙම නැත්නම් තිරිසන් යෝනි. පින්තුනි මේ අවබෝධය වුණොත් සිත කියන්නේ ඒ තැන මේ මොහොතේ දැනගන්න ධර්මතා ටිකද ඊළඟ මොහොතේ අන්න යා නුවණ පාවිච්චි කරනවා. ඇයි තණ්හා කරන්න සිතට පිහිටන්න භූමියක් නැහැ කියලා යා පෙන්නනවා. මේ මොහොතේ උපන්න රූපේ නෙවෙයි. මේ මොහොතේ උපන්න වේදනාව නෙවෙයි. අලුතෙන්ම වේදනාවක්. අලුතෙන්ම සංඥාවක්. අලුතෙන්ම රැස් කිරීමක්. අලුතෙන්ම දැන ගැනීමක්. දැන් මං කියවනේ මේ රූපේ දිහා බලාගෙන ඇස් පිල්ලම් ගහන්න. පහක් විතර ඇස් පිල්ලම් ගහනකොට වැහිලානේ ආයි අලුතෙන් වෙන්නේ. අලුතෙන්ම ඇහැ ඉපදෙනවා. මොකද වැහිලා පේන්නේ නැති වෙලම තමයි ආයි අලුතෙන්ම ඇහැ. අලුතෙන්ම හිත. මේ තුන්දෙනාගේ එකතුව නේද අලුතෙන්ම රූපේ. තුන්දෙනාගේ එකතුව නිසා ස්පර්ශය. අන්න වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන ධර්මතා ටික මේ මොහොතේ මේ ඇස් පිල්ලමේ තියෙනකද ඊළඟ ඇස් පිල්ලමේ තියෙන්නේ දැන ගැනීමද? අලුතෙන්ම දැන ගැනීම. අලුතෙන්ම රැස් කිරීම. අලුතෙන්ම වේදනාවක්. අලුතෙන්ම රූපයක්. ඇහැ ඉපදුනේ මොහොතේ. මේ වර්තමාන මොහොතේ ඇහැ ගැන කතා කරන්න තියෙන්නේ. අතීතයට අනාගතයට නෙමෙයි මේ වර්තමාන මොහොතේ. එතකොට යම් කිසි කෙනෙක් මේ ඇත්ත දකිනවනම් මේ ඇත්ත තුල හිත පුරුදු කරන්න පුළුවන් නම් මේ හේතුඵල දහමට නුවණ තියන්න පුළුවන් නම් එයා තණ්හා කරන්නේ. එයා බැඳී යන්නේ. එයා බැඳී යන්නේ නැති නිසා එයා මේ නිමිති අනුනිමිති වශයෙන් එයා ගන්න. එයා මේ විපාක ස්කන්ධ ටිකේ විපාක හැටියට දන්නවා. මේ විපාක මට්ටමේ යම් දුකක් තියෙද මේ කය අතහැර යන ජීවිතයේ අවසන් කොට ඒ දුක විඳි. හැබැයි එයා තණ්හා කරන්නේ නැවත හේතු සකස් කරන්නේ. නිමිති අනුනිමිති වශයෙන් යන්න හේතු නැහැ.
ඇයි කොයි මොහොතේ තියෙන රූපයකට, කොයි මොහොතේ තියෙන වේදනාවකට, කොයි මොහොතේ තියෙන සංඥාවකටද, කොයි මොහොතේ තියෙන සංස්කාරයකට, කොයි මොහොතේ තියෙන විඥානයකට. අපි මෙහෙම රූපස්කන්ධය ගත්තත් කෙනෙක්ද මේක? කන බොන ආහාරයෙන් හැදිච්ච කුණප කොටස් ටික. කන්න බොන්න දුන්න නැතුනොත් පවතින්නේ නැහැ. කෙල එනවා, හොටු එනවා, සෙම එනවා, ලෙඩ රෝග හැදලා වයසට ගිහලා විපරිණාම වෙලා පොළොවට පස් වෙලා යනවා. මේක කෙනෙක්ද? ධර්මතාවය. එහෙම ගත්තා. සිතින් උපදින රූපේ. ඒ මොහොතේ උපදින රූපේද ඊළඟට. සද්ද රූප, ගන්ධ රූප, රස රූප නේද? එතකොට මේ සිතේ ලක්ෂණ ටිකක්. මේ සිතේ තියෙන ධර්මතා ටික මේ මොහොතේ සකස් වෙන හේතු ධර්මතා ටික ඊළඟ මොහොතේ නෑ. මේ මොහොතේ සකස් වෙන ධර්මතා ටික පින්වතුනි විපාකයි. ඒ විපාකයට නුවණ තියන්න පුළුවන්. ඒ තන නිරෝධයේ ඒ තැනට නුවණ පවත්වන්න පුළුවන් නම් එයාට හැකියාව ඇති වෙනවා විපාක සකස් කරන්න. එයා ගෙදරත් එක්ක ගනුදෙනු කරයි, දරුවොත් එක්ක, දෙමව්පියොත් එක්ක ගනුදෙනු කරයි. එයා නුවණ ගෙනිනවා මේ හේතු ධර්මතා ටික. එයා තමන්ගේ ගෙදර වැඩ කරයි, රස්සාව කරයි. හැකි අවස්ථාවක සීලයක පිහිටලා මේ නුවණ පවත්වාගෙන යනවා. පින්වතුනි, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා නම් මෙන්න මේ උදේවැය, මෙන්න මේ ධර්මතා ටික, මෙන්න මේ හේතු ධර්මතා ටික නුවණින් විමසන්න ඕනේ. නැත්තම් අවුරුදු ලක්ෂයක් සිල්වත් වෙලා හිටියත් වැඩක් නෑ. මේක නුවණින් විමසන්න පුළුවන් නම් එයාට සම්මා දිට්ඨියටපත් වෙන්න විදිහක් නෑ. ඇයි? හේතුඵල ධම නුවණ දියුණු වෙන්නේ නෑ. මේ නුවණකින් සම්මා දිට්ඨිය කියන්නේ නුවණක්. මේ නුවණ විමසලා මේ නුවණයි දැනගන්න ඕන. අන්න එයා තණ්හා කරන්නේ, එයා කර්ම රැස් වෙන්නේ, එයාට නිරේ හෝ තිරිසන් යෝනියේ ගති දෙකෙන් එක ගතියකටවත් වෙන්නේ. එයා මේ සසරෙන් එතර වෙන්න එයාට හැකියාව ඇති වෙනවා. මේ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ ධර්ම දේශනාව හේතු උපනිශ්‍ර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඒ වගේම අපි පින් අනුමෝදන් කළ යුතු අයට ප්‍රථමයෙන් පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම නම කියන්න අවසරයි අපගේ මාන් කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම නම කියන්න අවසරයි මාන් කඩවල නන්දරතන ලොකු ස්වාමීන් වහන්සේටද. ඒ වගේම නම කියන්න අවසරයි කොත්මලේ කුමාර කාශ්‍යප ලොකු ස්වාමීන් වහන්සේලාටද. මේ ස්වාමීන් වහන්සේලා තිදෙනාටම මේ බුද්ධ ශාසනයෙම, මේ භවයෙම, මේ ආත්මෙම උතුම් අමා මහ නිවනට පත්වීමට මේ පින හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මළගිය ඥාතීන් ඉන්නවා. ඒ මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. මේ මළගිය ඥාතීන් දුගතියක ඇත්තම් දුගතියෙන් අත් මිදේවා. සුගතියක ඇත්තම් සුගතියෙන් සුගතියටමපත් වේවා. ඒ අයත් මේ ගුහෝර භයංකර සසරින් එතර වෙලා උතුම් අමා මහ නිවනටපත් වීමට මේ කුසලය හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ සියලු පින්වතුන්ලාට මේ ධර්ම දේශනාවෙන් ලබාගත්තා වූ කුසල ශක්තියෙන් මේ අයට යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවා ඉෂ්ට සිද්ධ වේවා. මේ අයටත් මේ බුද්ධ ශාසනය තුළම උතුම් අමා මහ නිවනටපත් වීමට මේ පින එකසේම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.